සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය මතකොට දීලා අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේ මේ සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 100 නිල්දණ්ඩාහි ඉන්න වලපනේ යන ලිපිනේ පදිංචි පින්වත් ජයන්ති කෝට්ටගේ විශ්‍රාමික ගුරු මෞතුමිය සහ එම පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු හැම දෙනා විසින් අද දායකත්වයේ දරනවා. විශේෂයෙන් අරමුණු කරගෙන තියෙනවා 2018 අගෝස්තු මාස 30 වන දින, එනම් මීට වසර 4කට පෙර පරලෝ සැපත් කාන්ති කෝට්ටගේ සොහොයුරියට සහ මීට වසර 35කට පෙර මියගිය දාවින් අප්පුහාමි කෝට්ටගේ ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් ඒ වගේම පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් බව පිණිස තෙරුවන්ගේ ආශිර්වාදයේ පිණිස හැම දෙනාට සිත ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුවෙන් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සරණ යන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඒක මේ මනුස්ස ජීවිතයක් ලද කෙනෙකුට ලැබෙන ඉතාම දුර්ලභ වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ සරණ යන්නට ලැබීම, ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන දැනගෙන ඒ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි පහන් සිතින් සරණ යන්නට ලැබීම ජීවිතයේ ලබන දුර්ලභ වූ දෙයක්. තිසරණය ගැන යම් කෙනෙකුට දැනගන්න ලැබෙනවා නම් එය ලෝකයේ අතිශයින් දුර්ලභයි. පින්නතුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමෙන් යම් යහපතක් සැලසුවාද ඒ යහපත ඇති කර ගැනීමට පිළිපන් ඒ ශ්‍රාවක සංඝරත්නය අතර වැඩ සිටි අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසර බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ දහම්සක ඒ අයුරින්ම ප්‍රවර්තනය කරමින් ලෝකයට අතිමහත් යහපතක් සැලසුවා. පින්නතුනි, දවසක් සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට පවසනවා, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මේ ලෝකේ මහා පුරුෂ ලක්ෂණින් යුතු යම් මුතුමෙකුට යම් රාජ සම්පත්තියක් ලැබේද ඒ සක්විති රාජ සම්පත්තිය පරිභෝග කරන්නට පුළුවන් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, සේලේනි, මමත් රජ කෙනෙක්. අනුත්තර වූ ධර්ම රාජාණන් වහන්සේ කියලා කියන්නේ මටයි. එතකොට සේල බ්‍රාහ්මණය අහනවා, ඔබ වහන්සේගේ සෙන්පතියාණන් කවුද? සේනාපති කවුරුන්ද කියලා. ඒ දහම්සක මා වගේම ඒ අයුරින්ම පවත්වන ධර්ම සේනාධිපතින් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා වදාළා.
ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම්සක ප්‍රවර්තනය කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම ඒ ධර්මයට අනුවම පවසමින් ඒ දහම්සක මනාව ප්‍රවර්තනය කළා. ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥා සම්පත්තියෙන් අග්‍රභාවයට පත් වෙලා වැඩ සිටියේ. අද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අතර මුදුන් මල්කඩ වැඩ සිටි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ කඳෙන් බිඳක් තමයි ඉගෙන ගන්නට ලැබෙන්නේ. පින්නතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මීට බොහෝ කාලයකට පෙර අසංඛේය කල්ප ලක්ෂයකට පෙර ලෝ පහළ වී වැඩ සිටි අනෝම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ 74,000ක් ශිෂ්‍ය පිරිසකට ධ්‍යාන වඩමින් ඍෂිවරුන් විදිහට ජීවිතය ගත කරන්න, ඒ භාවනානුයෝගීව තවුස්දම් පුරන්න, ධ්‍යාන වඩන්න අනුග්‍රහ කරමින් ප්‍රධාන ගුරුවරයව සිටියේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එකල අනෝම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා වැඩ සිටිද්දී අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරද නමින් තාපසයෙක්ව සිටියේ. 이르දි බල සම්පන්නයි. 74,000ක් ශිෂ්‍ය පිරිසට අනුශාසනා කරනවා. මේ 74,000ක් වූ ශිෂ්‍ය පිරිස සියලු දෙනාත් ඍෂිවරු. මහත් වූ 이르දි බලයෙන් යුතුව අෂ්ට සමාපත්තීන්ට සමවදිමින් මහත් 이르දි වූ තේජසකින් යුතුව මේ 74,000ක් වූ ශිෂ්‍ය පිරිස ඒ වනාන්තරයේ තවුස්දම් පුරනවා. ඒ සියලු දෙනා අතර අග්‍රව සිටියේ මේ සාරද තාපසින් වහන්සේ. අනෝම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසක් උදෑසනම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දෙස දකිද්දී අද දවසේ පිහිට සලසා දෙන්න, පිහිට ලබන්න ඉන්න කෙනා මේ මහෝත්තමයාය කියලා දැක්කා. අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේ එදා සාරද තාපසින් වහන්සේගේ අර 74,000ක් වූ ශිෂ්‍ය පිරිස ආහාර සොයා ගැනීම පිණිස පිටතට වැඩම කරන අවස්ථාවේදී මේ සාරද තාපසින් වහන්සේ ළඟට 이르දියෙන් වැඩම කළා. සාරද තාපසින් වහන්සේ ළඟට වැඩම කරද්දී සාරද තාපසින් වහන්සේ දුටුවා එකත් එකටම මේ මහා පුරිස් ලක්ෂණින් යුතු උත්තමයාණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි. මා වගේ කෙනෙක්ට මේ වගේ උතුම් කෙනෙක් ඉදිරියේ මගේ 이르දි බල ඊටාම ලාමක දෙයක්. ඒ නිසා මම මේ මහෝත්තමයාට සත්කාර සම්මාන දක්වන්න ඕනේ කියලා උසස් ආසනයක් අරගෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේට පැනවුවා. වැඩ සිටියා. කුඩා ආසනයක් අරගෙන ඇවිත් වන්දනා කරලා පසකින් වාඩි වුණා. මේ වෙනකොට අර සාරද තාපසින් වහන්සේගේ 74,000ක් වූ ශිෂ්‍ය පිරිස අර පළවැල නෙලාගෙන තමන්ගේ ආරාමයට එනකොට ආශ්‍රමයේ පිරීලා ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ බබලමින් වැඩ සිටිනවා. ඒ සාරද තාපසින් වහන්සේ පහත් ආසනයක වැඩ සිටිනවා වාඩි වෙලා. ඉතින් මේක දකිද්දී ඒ ශිෂ්‍ය සියලු දෙනා කල්පනා කළා එකත් එකටම අපි මෙතෙක් අහලා තිබුණේ අපේ මේ ගුරුවරයාණන් විතරයි, මේ ආචාර්යයන් වහන්සේ විතරයි ශ්‍රේෂ්ඨ විදිහට අපි අහලා තිබුණේ. මේ මහෝත්තමයාණන් මහා පුරිස් ලකිනුනි බබලන කෙනෙක්. ඒ කාන්තේම මහත් වූ මහා පුණ්‍ය තේජසකින් යුතු අපේ ගුරුවරයාගෙන් පවා වැඳුම් ලබන ශ්‍රේෂ්ඨ උත්තමයෙක්මයි කියලා මේ භාග්‍යතුන් වහන්සේ දැකලා අර 74,000ක් ශිෂ්‍ය පිරිස එතන අසුන් ගත්තා. ඒ වෙලාවේ අනෝම දස්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා
දිවසින් දකිනවා අද භාග්‍යතුන් වහන්සේ කොහෙටද වැඩම කරලා සිටින්නේ කියලා. ලක්ෂයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට ඒ මහරහතන් වහන්සේලා සැනකින් වැඩම කළා. සාරද තාපසින් වහන්සේ වෙලාවේ අප්‍රමාණ ප්‍රීතියට පත් වෙලා අර සියලු ශිෂ්‍ය පිරිසට කතා කරලා කියනවා, ශිෂ්‍යවරුනි, මේ වැඩ සිටින තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මහරහතන් වහන්සේලාට මේ වගේ ආසනයක් පනවලා මදි. අපට හැකි පමණින් මලින් සුවඳින් පුදා ආසන පනවලා පූජා පවත්වන්න ඕන. එහෙම කතා කරලා හැකිතාක් මල් අරගෙන ඇවිල්ලා ආසන පනවන්න කියලා ලස්සනට පිළිවෙල කරලා. ඒ 이르දි බල සම්පන්න තාපසින් වහන්සේලා අර වනාන්තරේ පුරා තිබෙන බොහෝ මල් නෙලාගෙන ඇවිල්ලා මනරම් මල් ආසන තැනවුවා. භාග්‍යතුන් වහන්සේට ප්‍රධාන ආසනේ පනවලා සියලු මහ රහතන් වහන්සේලාට ආසන පැනවුවා. මලින් මුතු කුඩයක් සැදුවා. එදා භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන ලක්ෂයක් මහරහතන් වහන්සේලා අර මල් ආසනයන්හි වැඩ සිටියා. සාරද තාපසින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඉහලින් මලින් කොඩයක් ඉහළගෙන සතියක් පුරාවට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැන නොසැලී සිටියා. භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන ඒ මහරහතන් වහන්සේලා සතියක් පුරා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ සමාපatti සුවයෙන් වැඩ සිටියා. මේ සතිය ඇවෑමෙන් අනෝමදස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිසබ නම් වූ මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා දහම් දේශනා කරන්න. ඊළඟ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් වදාලා දහම් දේශනා කරන්න. ඊළඟට අනෝමදස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළා. මේ වෙනකොට අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ දහම් අනුශාසනාව නිමා කරමින් එනකොට එතන සිටි 74,000ක් වූ ශිෂ්‍ය පිරිස සියලු දෙනා උතුම් අරහත්ත්වයට පත් වී වදාලා. සාරද තාපසින් වහන්සේ එතන වැඩ සිටි නිසබ මහරහතන් වහන්සේගේ පුණ්‍ය තේජස දැකලා ඒ ගැන පහන් සිතින් මටත් අනාගත බුදු සසුනක මෙවන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වන්නට ඇතනම් කියලා පහන් සිතින් සිටියේ. ඉතින් අර 74,000ක් වූ ශිෂ්‍ය පිරිස සියලු දෙනාම අනෝමදස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් උතුම් අරහත්ත්වය ලබා බුදු සසුනේ ශ්‍රාවකීන් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ 이르දි බලයෙන් බුදුරජාණන් වහන්සේ යම් පුණ්‍ය තේජසින් යුතු යම් 이르දියකින් අනුශාසනාවක් කරනවද ඒහි භික්ඛුත්වං චර බ්‍රහ්මචර්යං චරත කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ 이르දියෙන් ඒ 이르දියානුභාවයෙන් සිවුරු පාත්‍ර දරාගත් ශ්‍රමණයන් වහන්සේලා බවට පත් වෙනවා. සියලු ගිහි බන්ධන වලින් ඉවත්ව ගිහි වස්ත්‍ර සියල්ල ඉවත්ව භාග්‍යතුන් වහන්සේගේ පුණ්‍ය 이르දියෙන් ලබන පුණ්‍ය මහිමයට ලබන ආනිසංසයක්. ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් අර 74,000ක් සියලු ශ්‍රාවකයෝ බුදු සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලැබුවා. සාරද තාපසින් වහන්සේ ඒ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දන් පිළිගන්වලා අනාගත බුදු සසුනක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න සිතේ පැතුම පිහිටුවා ගත්තේ. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙද්දී අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වුණේ. එදා ඒ පිහිට වූ ඒ
පුණ්‍ය අධිෂ්ඨානය. පින්නතුනි, ඉතින් මේ සාරද තාපසින් වහන්සේ මේ විදිහට එදා පිහිට වූ ඒ අධිෂ්ඨානය මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් අරහත්ත්වයට පත් වෙලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් විදිහට එය පරිපූර්ණත්වයට පත් වුණේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකයට අඳුර දුරලමින් දහම් මැස් උදා කර දෙමින් සියලු යහපත සලසා දුන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරී නම් බ්‍රාහ්මණ පවුලේ ඒ බැමිණියගේ කුසින් උපන් නිසා සාරිපුත්ත යන නමින් හැඳින්වුණේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර සහෝදරයන් 6 දෙනෙක් හිටියා. ඒ සියලු දෙනාම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා අරහත්ත්වයට පත් වුණා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි ගෙදර වාසය කරද්දී හිතවත් හොඳම යාළුවෙක් හිටියනේ. මේ පින්නතුන් අහලා තියෙනවා කතාව. කෝලිත උපතිස්ස යාළුවෝ දෙන්න. මේ යාළුවෝ දෙන්න අවුරුද්දකට වතාවක් පවත්වන ඒ රජගහ නුවර පවත්වන විශේෂ උත්සව සම්දර්ශන ඇති ගිරග්ග සමච්චය කියන උත්සව සම්දර්ශනයක් බලන්න යම් විනෝද උත්සවයක් බලන්න එදා පිටත් වුණා. ඉතින් මේ රජගහ නුවර කඳු මුදුනේ තියෙන මේ විශේෂ උත්සවයට එදා ගිහිල්ලා මේ යාළුවෝ දෙන්න කතා වෙනවා. අපි මේ ගත කරන හිස් ජීවිතයේ ඇති ඵලය මොකද්ද? මේ ලාමක දේවල් වලින් යම් සතුටක් හොයනවා, යම් විනෝදයක් හොයනවා. නමුත් මේ විනෝදයක් සතුටක් කොයිතරම් ලැබන්න යම් උත්සාහයක් ගත්තත් මේ වගේ කිසිම හරයක් නැහැ නොවේ. මේ සියල්ලම හරසුන් දේවල් විදිහට වෙනසිලා අවසන් වෙලා යනව නොවේ. මීට වඩා මේ ජීවිතේට වටිනා විමුක්තියක් ලබා ගන්න නැත්නම් මේ කෙලෙස් ජාලාවේ කෙලෙස් ගොඩේම ගිලිලා ඉන්න ලෝකෙන් නිදහස් වෙන්නේ නැත්නම් මේ අකුසල් වලින් නිදහස් වෙන්නේ නැත්නම් පාපී ධර්මයන්ගෙන් බැහැර වෙලා ජීවිතේට යහපත කුසලයක් උපදවා ගන්න නැත්නම් කොයිතරම් හොඳද කියලා කතා වුණා. යාළුවෝ දෙන්න මෙහෙම කතා වෙලා ඉස්සරලාම ගියේ සංජය තාපසින් වහන්සේ ළඟට. මේ සංජය තාපසින් වහන්සේ ළඟ 250ක් ශිෂ්‍ය පිරිස යටතේ ඒ කියලා දෙන දේවල් ඉගෙන ගත්තා. නමුත් එහෙම කාලයක් ඉගෙනගෙන ඉද්දී එතන ඒ සියලු දේවල් ප්‍රගුණ කළා. නමුත් සැබෑවට විමුක්තියක් ලබන ධර්මයක් මුණ ගැසුනේ නැහැ. යාළුවෝ දෙන්න කතා වුණා අපි එහෙමනම් විමුක්තිය පිණිස මෙතනින් නික්මිලා වෙනත් තැනක් සොයාගෙන පිනත් වෙමු. එදා මෙහෙම යාළුවෝ දෙන්න පාරවල් දෙකකින් කතා වෙලා පිටත් වෙලා යද්දී ඒ කතා වුණා ඔබට විමුක්තිය මුණ ගැසුනොත් නිර්මල වූ ධර්මයේ මුණ ගැසුනොත් මට කියන්න. මට මුණ ගැසුනොත් මම ඔබට කියන්නම් කියලා දෙන්න කතා වෙලා පාරවල් දෙකකින් පිටත් වුණා. මෙහෙම යනකොට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා ඒ යන මග අතරමඟ අස්සජී මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අස්සජී මහරහතන් වහන්සේ දුටු සැනින් පහන් සිත් ඇතිව කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. සංසුන් දමනයෙන් යුක්තයි. කවුරුන් උදෙසාද ඔබ වහන්සේ පැවිදි වුණේ? අස්සජී මහරහතන් වහන්සේ වදාලා මහා ශ්‍රමණයන් වහන්සේ උදෙසායි අපි පැවිදි වෙලා ඉන්නේ. මහා ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. එතකොට අහනවා ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මොකද්ද කියලා දෙන්නේ? මොන වගේ ධර්මයකින්ද අනුශාසනා කරන්නේ? අස්සජී මහරහතන් වහන්සේ වදාලා අපි තවම මහා ශ්‍රමණයන් වහන්සේගේ අනුශාසනාව ගැන
විස්තර වශයෙන් කියලා දෙන්න දන්නේ නැහැ නෝය. එතකොට කියනවා මට විස්තර වශයෙන් නැතත් කෙටියෙන් නමුත් ඒ ධර්මය අර්ථ වශයෙන් කියලා දෙන්න. අස්සජී මහරහතන් වහන්සේ ගාථාවක් අදාලා. යේ ධම්මා හේතුම් පබවා තේසං හේතු තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝති. යම් ධර්මයක් හේතුන්ගෙන් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්තද ඒ හේතුන් නිසා හටගන්නා වූ ධර්මයන් ගැන මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරනවා. ඒ හේතුන්ගේ නිරෝධය ගැන මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මෙයයි දේශනා කරන්නේ කියලා මේ ගාථා පතවතා ආරද්දී හේතුන් නිසා හටගන්නා වූ යම් ධර්මයක් ඇද්ද හේතු නැතිවීමෙන් ඒ සියලු ධර්මයන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියන දහම් මැස මේ උපතිස්ස තරුණයාට ඒ සැනින් උපන්නානුවය. සසරේ පුරුදු කර තිබූ ඒ ප්‍රඥා මහිමය නිසාවෙන් හේතුඵල දහමින් යුතුව හටගන්න හේතු නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුතු ආයතන 6කින් යුතු ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කළා. දහම් මැස් ඇති ශ්‍රාවකෙක් වුණා. තමන්ගේ යාළුවටත් මේ ගාථාව නොදාරද්දී කෝලිත තරුණයත් ඒ ධර්මයේ පිහිටියා. දහම අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන රජගහනුවර වේළුවනාරාමයට පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දුරට යාම දකිනවා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකෝ දරුවෝ දෙදෙනා ශාසනයට ඇතුළු වන්නට එන්නේ. බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් අනුශාසනා කළා. පැවිදි උපසම්පදාව ලැබුවා. සුළු කලකින් දහමේ පිහිටයි අරහත්ත්වයටද පත් වී වදාලා. ඉතින් මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අතර ඒත් එක්කම අර කෝලිත උපතිස්ස තරුණයෝ දෙදෙනා කලින්ම ගිය තැන තිබුණනේ සංජය තාපසින් වහන්සේගේ. ඒ 250 වූ ශිෂ්‍ය පිරිසත් රජගහනුවරට භාග්‍යතුන් වහන්සේ සොයාගෙන පැමිණියා. ඒ සියලු දෙනා බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබුවා. මේ රජගහනුවර පුරා මේ නවක ශ්‍රමණයන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙනකොට ඒ ගම්වාසී ප්‍රදේශවාසී බොහෝ තරුණ පිරිස බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන කතා වෙන්න ගත්තා. තරුණ පිරිස් පැවිදි වෙන්න ගන්නවා. මේවා දැක්කලා මුලින්ම පිරිස ධර්මයට පැහැදීමක් නැති අය දොස් කියන්න ගත්තා. පින්නපාතේ වඩිද්දි නින්දා කරනවා. අද අහවල් අය කලින් දවසේ මෙහෙම අරන් ගියා නොවේ, පැවිදි වුණා නොවේ. මේ පාර කවුරුන් අරන් යන්න දාවේ කියලා නින්දා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සැලකලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නින්දා කරන පරිභව කරන කිසිවෙකුට පනින්න එපා. ඒ දොස් කියන්න එපා. ඒ ගර්හා කරන හැම කෙනෙකුටම මෙන්න මේ ගාථාවෙන් අනුශාසනා කරන්න කිව්වා. නයන්ති මේ මහා වීරා සද්ධම්මේන තථාගතා ධම්මේන ණය මානානං කාඋසුයා විචානතන්ති. මහා වීර වූ තථාගත බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ සද්ධර්මයෙන් පමුණවා ගන්නවා. සද්ධර්මයෙන් ඇත්ත පෙන්වලා දීලා ඇත්ත තේරුම් කරලා දෙද්දී ඒ ඇත්ත දන්න අයට මේ ගැන කවර කතාද කියලා කියන්න කිව්වා. ඉතින් මේ ගාථාවන් වදාරද්දී ඒ ගාථාවන් ශ්‍රවණය කළ රජගහනුවර බොහෝ දෙනා නිහඬ වුණා. තෙරුවන් සරණ ගියා. බුදු සසුනේ පිහිට ලැබුවා. එය කොතෙක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වසරකින් රජගහනුවර සිට නැවත කිඹුල්වත් නුවරට වැඩම කරනවා. ලක්ෂයක් මහරහතන් වහන්සේලා 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන
එදා කිඹුල්වත්පුරයට වැඩම කළේ. ඒ රජගහනුවර අති විශාල පිරිසක් බිම්බිසාර රජතුමාගේ රාජධානියේ සිටි බොහෝ පිරිසක් ඒ වසර තුල දහමේ පිහිට ලැබුවා. දහමේ රැකවරණ ලැබුවා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දිනක් ගිජුකුළු පව්වේ භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් වැඩ සිටියා. ඒ පවන් සලමින් වැඩ සිටින අතරතුර දහවල් කාලෙක ඉතින් මේ වෙලාවේ ඒ රජගහනුවර ප්‍රදේශයේ දීගණක කියන පරිබ්‍රාජක තාපසින් වහන්සේ ඒ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනාමාන කරලා පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් දහම් කරුණු විමසනවා. බුදුරජාණන් වහන්සේ මොහොතේ විඳීමේ හට ගැනීමත් නැතිවීමත් ගැන අර්ථ විස්තර වශයෙන් දේශනා කොට වදාලා. ස්පර්ශය මුල් කරගෙන හටගන්න ආයතන 6 ඇසුරු කොට හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද? යම් සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, උපේක්ෂා විඳීමක් වේවා, මේ සියලු විඳීම් ස්පර්ශය මුල් කරගෙන හටගන්නවා. ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වී යනවා. නැසී යන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේ ගැන විස්තර වශයෙන් වදාලා. මේ අනිත්‍ය ධර්මයට අයත් ආයතන 6 මුල් කොට හට ගන්නා වූ යම් තාක් විඳීම් ඇද්ද? ඒ විඳීම් වල අනිත්‍ය ස්වභාවයෙන් යුතු බව මනාවකට තේරුම් අරගෙන සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙනකොට අරහත්ත්වයට පත් වෙලා සිටියේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේ නමක්ව සිටි. ඉතින් අර දීගණක පරිබ්‍රාජකයාට අර දේශනා කරන දහම් කරුණු ශ්‍රවණය කරමින් සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිත ඇතුලේ අභ්‍යන්තරයේ සිත පිහිටුවාගෙන තිබ්බ දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ යම් තණ්හාවක් ප්‍රහාණය කළ යුතුයයි වදාළද එය ඒකාන්තයෙන්ම සත්‍යයක්මයි. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ ඒ තණ්හාව දුරු කිරීම පිණිසමයි. විමුක්තිය පිණිසමයි. තෘෂ්ණා දැල සිඳ දැමීම පිණිසමයි කියන සිතුවිල්ලත් එක්ක මේ ආයතන 6කින් යුතු ජීවිතයේ ඇතිවන යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඇද්ද? ඒ විඳීම් වල අනිත්‍ය ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් අර දීගණක පරිබ්‍රාජකයාට දහම් දේශනා කරන ආකාරය ශ්‍රවණය කරමින් සිටියා. ඒ දේශනාවේ ඇතුළත මජ්ක්‍ධිම නිකායේ දීගණක සූත්‍රයේ වශයෙන් සඳහන් වෙනවා. ඉතින් මේ දේශනාව තුළ සාරාංශ වශයෙන් විස්තර කරලා දීලා තියෙන්නේ මේ සැප දුක් උපේක්ෂා මිදීම් වල යථා ස්වභාවය. කෙනෙක් සැප විඳීමට රාගයෙන් බැඳෙනවා. දුක් විඳීමට පටිඝානුසය හට ගන්නවා. උපේක්ෂා විඳීමට මුලාවෙන් වාසය කරනවා. මේ විදිහට ඇස මුල් කරගෙන හට ගන්නා වූ යම් සැප විඳීමක් ඇද්ද? දුක් විඳීමක් ඇද්ද? උපේක්ෂා විඳීමක් ඇද්ද? මේ විඳීමට බැඳිලායි වාසය කරන්නේ කියන කාරණාව විස්තර වශයෙන් අදාළා. ඉතින් මේ ශ්‍රවණය කරමින් සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ එදින ඒ දහම් දේශනාව ශ්‍රවණය කරමින් භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් සිටිද්දී අරහත්ත්වයට පත් වී වදාළේ. පින්නතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ විදිහට ප්‍රඥා ඇසින් යුතුව ජීවිතයට යම් සිතක් සලසා ගත යුතුද ඒ විමුක්ති සුවය ධර්ම ශ්‍රවණය කරමින් සිටියදී එදා ලැබුවා. සෝතාපන්න බව ලැබුවේ භාග්‍යතුන් වහන්සේ දකින්නට පෙර දහම් ගාථා පද දෙකක් ශ්‍රවණය කරද්දී. මේ විදිහට බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥා මහිමෙන් අග්‍ර බවට පත්ව වැඩ සිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේර ගාථාවල මේ බුද්ධ ශාසනයේ පිහිට ලබා වාසය කරන්න ඕන පිළිවෙල ගැන සුන්දර දහම් කරුණු බොහොමයක් ඇතුළත් වෙලා තියෙනවා. අපි එයින් බිඳ දැන් මේ කාලයේ තිබෙන ආකාරය අනුව ඉගෙන ගමු.
සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එයා සිල්වත් කෙනෙක් නම් ඊතා හොඳට සිහිය පවත්වනවා නම් සිතවිලි දමනය කරලා ධානය වඩනවා නම් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම් භාවනාවේ ඇලී වසනවා නම් සමාධිමත් සිතකින් යුක්ත නම් හුදෙකලා ජීවිතයකින් සතුට වේ නම් අන්න එයාට තමයි භික්ෂුව කියලා කියන්නේ. වළඳන දේ තෙත දෙයක් වෙන්න පුළුවනි. වේලිච්ච දෙයක් වෙන්න පුළුවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕනේ ඒ විදිහටයි. ප්‍රමාණයකට දානය අරගෙන නුවණින් යුක්තවයි වාසය කරන්නට ඕන. සතර පස් පිඩක් නොවළඳා ඒ වෙනුවට පෑන් වළඳන්නට ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්. ඊළඟට තියෙනවා සිරුරේ වසා ගත යුතු තැන් තියෙනවා. ඒ වසා ගැනීම පිණිස කැප විදිහට ලැබෙන සිවුරක් තිබීම නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට හරි පහසුවක්. භාවනාවට වාඩි වුණාට පස්සේ දන හිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්නම් අන්න ඒ විදිහේ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්. ඊළඟට දේශනා කරනවා අර එදා අරහත්ත්වයට පත් වදාළ අවස්ථාවේදී මෙනෙහි කරමින් සිටි දහම් කරුණ. යමෙක් සැප වින්දනයේ දුකක් වශයෙන් දකිනවා නම් දුක් වින්දනයේ හුලක් වශයෙන් දකිනවා නම් දුක් රහිත වින්දනයේට උපේක්ෂා විඳීමටත් මුලා වන්නේ නැත්නම් මේ ලෝකෙට යා කෙසේනම් බැඳෙන්නද? පාපී ආසාවන් තියෙන හීන වීරිය තියෙන සද්ධර්මයේ දන්නේ නැති සද්ධර්මයට ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මා කවරදාවත් එක් නොවෙම්වා. ඒ උදවියත් සමග එකතු වීමෙන් මේ ලෝකෙට සිදුවෙන යහපත කුමක්ද? බලන්න පින්වතුනි. සද්ධර්මයේ දන්නේ නැති සද්ධර්මයට ආදර ගෞරව නැති පාපී ආසාවන් තියෙන හීන වීරිය තියෙන කිසි කෙනෙක් සමග මා කවරදාවත් එක් නොවෙම්වා. ඒ වගේ උදවියත් එක්ක එකතු වුණාම මේ ලෝකෙට සිද්ධ වෙන යහපත මොකක්ද කියලා අහනවා. එහෙත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මයේ දන්නවා නම් නුවණ තියෙනවා නම් සිල්වත් නම් සමාධිමත් සිතකින් යුක්ත නම් සිත සංසිඳුවීමෙහි යෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා ප්‍රථම දහම් පදයේ ශ්‍රවණය කළ අස්සජී මහරහතන් වහන්සේ යම් දිසාවක වැඩ සිටීද ඒ දිසාව සිහි කරමින් හැමදාම වන්දනා කරනවා. උදේට හවසට අස්සජී මහරහතන් වහන්සේ යම් දිසාවකද වැඩ ඉන්නේ කියලා සිහි කරලා ඒ දිසාවට හැරිලා අස්සජී මහරහතන් වහන්සේට নমස්කාර කරලා තමයි සියලු කටයුතු ආරම්භන්නේ නින්දට යන්නේ. මේ සිදුවීම සමහර ස්වාමීන් වහන්සේලා දැක්කා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සැලකලා භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ තාම බ්‍රාහ්මණ ධර්මය අදහනවා වගේ තාම එක එක දිසාවලට වඳිනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කළා. සාරිපුත්තේනි මොකක්ද මේ පවසන දේ? බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ කරුණ දැනගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ ගුරු ගෞරවය මතු කරමින් කතා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මට මුලින් දහම් පදයක් යම් තැනකින් ශ්‍රවණය කරන්න ලැබුණද ඒ අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිසාවටයි මා මේ নমස්කාර කරන්නේ කියලා. ඉතින් මේ ගැන එතන වැඩ සිටි සියලු ස්වාමින් වහන්සේලා දැනගත්තා. ගොඩාක් සතුටටපත් වුණා. ඉතින් මේ විදිහට දිවා රාත්‍රී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඒ මුල් දහම් පදේ කියා දුන් යම් ගුරුවරයෙක් වේද ඒ ගුරු උතුමන් කෙරෙහි ඇති ගෞරවය ඇති වාසය කළා.
ඉතින් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මයේ දන්නවා නම් නුවණ තියෙනවා නම් සිල්වත් නම් සමාධිමත් සිතකින් යුක්ත නම් සිත සංසිඳුවීමේ යෙදෙනවා නම් අන්නේ උත්තමයන් මාගේ හිස මත වැඩ සිටීවා කියලා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී මිත්‍යා කල්පනාවන් තියෙනවා. කාමයන් ගැන කල්පනා කර කර ඉන්නවා. තරහ ඇති වෙන අරමුණු මේ හිතවල පැටලිලා ඒවා ගැන මිනිස්සු කල්පනා කර කර ඉන්නවා. ලෝකේ තවත් කෙනෙක් තලා පෙලා හිංසා පීඩාවට පත් කරන කල්පනාවන්ගෙන් යුතුව වාසය කරනවා. එහෙමයි මේ ලෝකේ ඉන්නවා. ඒ වගේ මිත්‍යා සංකල්පනාවෙම යෙදෙමින් ඉන්න, මිත්‍යා සංකල්පනාවට මැලිලා ඉන්න, කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට මේ සසර දුක් නැති කරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා කියනවා. එහෙත් යම් කෙනෙක් මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන ලාමකෝ දේවල් කල්පනා කර කර ඉන්නේ නැතිව ප්‍රපංච රහිතෝ සමත විදර්ශනාවන්හි ඇලී වසනවා නම් එයාට සසර දුක් නැති කරන ඒ අමා නිවන හමු වෙනවා. ගමක හෝ අරණ්‍යක හෝ මහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම් වැඩ සිටින්නේ ඒ භූමිය හරිම ලස්සනයි. කෙලෙස් වලට ඇලිලා ගිය කාමී ජනයා ඒ ආරණ්‍ය සේනාසන වලට කැමති නැහැ. කාමේ නොසොයන වීතරාගි මුනිවරුන්ට නම් මේ ආරණ්‍ය සේනාසන හරිම ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන් වලට හරිම කැමතියි. නිදානයක් මතු කරලා පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගර්හා කරන ඥානවන්ත උතුමන් අය ඇසුරු කරන්නට ඕන. ඥානවන්ත උතුමන් ඇසුරට ඉන්න ඇසුරු කරන යම් කෙනෙකුට යහපතක් මිස අයහපතක් නම් වෙන්නේ නැහැ. අවවාද කරන්නට ඕන, අනුශාසනා කරන්නට ඕන, අකුසල් වලින් වළක්වා ගන්නට ඕන. අන්නේ තැනැත්තාව සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයන්ට නම් ප්‍රිය නැහැ. එදා සදහම් මැස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුටයි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටි ඒ සද්ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නට මාත් කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන හිටියා. මගේ බණ ඇසීම හිස් දෙයක් වුණේ නැහැ. ආශ්‍රව රහිතව සියලු දුකින් මම නිදහස් වුණා. මං සොයාගෙන ගියේ පුබ්බේ නිවාස ඥානය ලබා ගන්න හැටි නොවේ. මං සොයා හිටියේ දිවස් ලැබෙන හැටිත් නොවේ. මං සොයා හිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නොවේ. 이르දි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතුප්පාත ඥානය ලබන හැටි නොවේ. දිව්‍ය කණ උපදවා ගැනීමේ ආසාව මට තිබෙන්නේ නැහැ. හිස මුඩු කරගෙන සංගල සිවුරු පොරවගෙන රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නේ. ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වූ උපතිස්ස තෙරුන් වහන්සේ. සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ධානයකට සම්මැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිස්සබ්දතාවය කියලා. විතර්ක රහිත වූ ධානය. හොඳට පිහිටලා තියෙන ගල් පර්වතයක් සෙලවෙන්නේ නැහැ වගේ මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලී සිටින්නේ අන්න ඒ විදිහටමයි. කෙලෙස් රහිත පුද්ගලයා, කෙලෙස් රහිත පුරුෂයාව නිතරම හොයන්නේ පිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමේ අග ගැටුන කුඩා වරදක් පවා එයාට පෙනෙන්නේ වලාකුලක් වගේ. ඊතා සුළු වරදක් වේ නම් එයත් අති විශාල වූ දෙයක් විදිහට දකිනවා. පවට බය කෙනා. පවට ලැජ්ජා බය ඇති කෙනා. මරණෙහි ඇති බිය දකින කෙනා. ඊළඟට දේශනා කරනවා මරණය ගැනද මට දැන් කැමැත්තක් නැහැ. ජීවිතය ගැනත් මට කැමැත්තක් නැහැ. හොඳ සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාවෙන් යුක්තව මම මේ ශරීරය අත්හැරලා දානවා. මරණය ගැනත් මට දැන් කැමැත්තක් නැහැ.
ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නැහැ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ පිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නේ. ඒ මරණ බිය දුරු කළ, මරණ බියෙන් නිදහස් වූ, ජරා මරණ දුකින් නිදහස් වූ ඒ මහරහතන් වහන්සේලාට බිය ශෝක තැවුල් නැහැ. පිරිසිදු ජීවිත. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. සසරේ පිටුපස්සෙන් බැලුවොත් කොතෙකුත් ජීවිතවල මෙරි මෙරි ඇවිල්ලා. අනාගතයට ගත්තත් උපදින ජීවිතයක් පාසා මරණයත් මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. මේ ඉපදීමත් මරණයත් අතර ගෙවන ජීවිත කාලේ නොයෙක් දේවල්හි පැටලිලා අකුසල් රැස් කරගෙන බොහෝ දෙනෙක් දුගතිය උපදිනවා. ඉතින් ඒ නිසා මේ මරණී ඉදිරියේ තියෙන බිය දකින කෙනා යහපතේ හැසිරෙන්නටමයි ඕන. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. බලන් පින්නතුනි අපි හැම දෙනාගේම ජීවිතවලට තියෙන දෙයක්. පිටුපසින් ගත්තොත් අතීතයේ සසරේ කොතෙකුත් ජීවිතවල ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා. අනාගතයේ ගත්තොත් ධර්ම අවබෝධ නොකරන අතුරාවට නැවත නැවතත් ඉපදෙන මැරෙන සසර. ඒ නිසා ඉදිරියෙනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්නට ඕන. වෙනසී යන්න නම් එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්නට ඉඩ දෙන්න එපා. ජීවිතය ධර්මය තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. ජීවිතය ආරක්ෂා කරගන්න ඕන ධර්මය තුලින්. ඒ දහමින් ආරක්ෂා කරගන්න දේ වෙන කවුරුත් කරලා දෙන්නේ නැහැ. ධර්මය පෙන්වා දෙන්නට පුළුවන්. දහමින් රැකවරණ සලසා ගැනීම තමා විසින් කරගත යුතු දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අභ්‍යන්තර බාහිර කිසි වෙනසක් නැතුව හොඳට ආරක්ෂා සංවිධානය කරලා තියෙන නගරයක් වගේ තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරය අකුසල් වලට වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න. ලෝකේ බාහිරට පෙන්වනවා වගේම අභ්‍යන්තරයේ තියෙන්න ඕන. මොකද බාහිර ලෝකෙට කොච්චර ගුණවත් බව පෙන්වුවත් අභ්‍යන්තරයේ තියෙන අකුසල් වල ගිලිලා නම් පාපී ධර්මයන්හි ගිලිලා නම් ඒ ජීවිතයට ඇති ඵලය කුමක්ද? සසර ගමනක වැටුණ අපි ඉපදෙන මැරෙන සසරක වැටිලා ඉන්න අපිට ඇති පිහිට මොකක්ද? ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර නිවන් මඟක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මේ විදිහට ඉපදෙන මැරෙන සසරට වැටුණ කෙනා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්නට ඕන. වෙනසී යන්න නම් එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්නට ඉඩ දෙන්න එපා. ජීවිතයේ ධර්මයේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඇතුළතින් පිටතින් හොඳට ආරක්ෂා සංවිධානය කරලා තියෙන ආරක්ෂිත නගරයක් වගේ. මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩාක් පිරිස නිරේ ඉපදිලා දුක් විඳිනවා. නිරේ ඉපදුනාට පස්සේ ෂණ සම්පත්තිය අහිමි වීම නිසා එයා බොහෝ දුකටපත් වෙනවා. අහෝ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ ටික කරගන්න බැරි වුණා නෝ. ඉතින් දේශනා කරනවා ඒ නිසා උපසාන්ත වෙන්න ඕන. වරදින් වැළකී සිටින්නත් ඕන. කතා බස් කරන්නට ඕන. හොඳට නුවණින් සලකලා බලලමයි. නුවණින් විමසලාමයි. උඩඟු වෙන්න හොඳ නැහැ. හුලං හමලා ගහක කොළයක් ගලවලා දානවා වගේ මේ ජීවිත අභ්‍යන්තරයට කිඳා බසින එකතු වෙන පාපී දේවල් බැහැර කරන්නට ඕන. උපසාන්ත වෙලා වරදින් වැළකීලා නුවණින් විමසා කතා බස් කරන කටයුතු කරන උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. හුලං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගේ.
උපසාන්ත වෙලා කෙලෙස් පීඩා නැතිව පහන් සිතින් නොකැළඹුණු සිතින් ඉන්න යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට මේ සියලු දුක් අවසන් කරන්නට පුළුවන්. සමහර ගිහි පැවිදි උදවිය ගැන විශ්වාස කරන්න හොඳ නැහැ කියනවා. සමහර ගිහි පැවිදි උදවිය ගැන විශ්වාස කරන්නට හොඳ නැහැ. ඔවුන් කාලයකට යහපත්, තව කාලයකට අයහපත්. කාලයකට යහපත්, තව කාලයකට අයහපත්. තව කාලයකට අයහපත්, තව කාලයකට යහපත්. කාලයක් හොඳට සිල් ගන්නවා. පස්සේ කාලේ බණ අහන, බණ භාවනා කරන්නේ මුකුත් නැහැ. ඔහේ යනවා. අයාලේ යන ජීවිත වගේ. හැබැයි කෙනෙකුට බැලූ බැල්මට පේන්නේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. ඇත්තට මේ වැරැද්ද වෙලා තියෙන්නේ ඒ කෙනාටමයි. ඒ නිසා මේ සසරට වැටුණු කෙනාට වරදින්න තියෙන ඉඩ කොතෙකුත් වැඩි. ඒ නිසා සමහර උදවිය ගිහි වේවා පැවිදි වේවා කාලයකට යහපත්ව ඉන්නවා. කාලයකට අයහපත් වෙනවා. මේ දේ වෙන්න පුළුවන්. සසරට වැටුණ සත්‍යයට තියෙන ඉරණම. ඒ නිසා ඒ සමහර ගිහි පැවිදි උදවිය ගැන විශ්වාස කරන්න හොඳ නැහැ කියනවා. කාමාසාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම, පසුතැවීම ආදී සැකය මේ පංච නීවරණ තමයි කියනවා භික්ෂුවකගේ සිත කෙලසලා දාන්නේ. ඒත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ ඒ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීවත් අසත්කාර නින්දා ඉදිරියේවත් කම්පා වෙන්නේ නැහැ. හැම තිස්සෙම ධාන වඩන ඊතා සියුම්ම තියෙන දෘෂ්ටි පවා විදර්ශනා කරන උපාදාන නැති කිරීමේ ඇලුන ඒ භික්ෂුවටයි සත්පුරුෂයා කියලා කියන්නේ. මහා සාගරය, මහා පොළොව, මහා මේරුව, මහා සුළං වගේ දේ ගැන පවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්න බෑ. මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන සැරියුත් තෙරුන් වහන්සේ මහ පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ප්‍රඥා පාරමිතාවට පත් වෙලා මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත් බුද්ධි හීන නැති ඒ භික්ෂුව හැම තිස්සෙම හැසිරෙන්නේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ. මාත් ශාස්ත්‍රඥ වහන්සේව ගෞරවයෙන් නැසුරු කළා. බුදුසසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බව රැහෙන් මුලින්ම සිඳලා දැම්මා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සියලු කෙලෙස් බන්ධන භව බන්ධන සියල්ල සිඳ බිඳ දැම්මා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි කියනවා. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න මට කියන්න තිබෙන්නේ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මන් දැන් පිරිනිවන් පාන්නටයි යන්නේ. මේ වනාහි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ තේර ගාථාව. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවසන් ඉල්ලීම. සම්පාදේත අප්‍රමාදේන. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න මට කියන්න තියෙන්නේ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මන් දැන් පිරිනිවන් පාන්නටයි යන්නේ. ගෞතම බුදුසසුන සෝභමාන කළ නිකිලෙස් සිත් ඇතිව වැඩ සිටි පාරිසුද්ධ ගුණ තේජසින් යුතුව වැඩ සිටි මහෝත්තම මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. දහමේ පිහිට ලැබූ උතුමන් දහමින් රැකවරණ සලසා ගත්තා. ඉපදෙන මැරෙන සසර දුකකට වැටුණ අප හැම දිනාට බුදු සසුනේහි යම් පිහිටක් ලබා ගනීද, දහමෙහි යම් පිහිටක් ලබා ගනීද,
එයයි රැකවරණයට තියෙන්නේ. ඒ නිසා පින්නතුනි ලද මනුස්ස ජීවිතේ කෙලවරක් නොපෙන්න අතීතයක ඉපදෙන මැරෙන සසර ගමනක වැටුණා අපි. දහම් අවබෝධ නොකළොත් අනාගතයේ තේ සසර දුකම උරුම කරගෙන ඉන්න අපට දුර්ලභ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා බුදු සසුනක පිහිට ලබන්න වාසනාවක් මුණ ගැහිලා දහමින් පිහිට ලබාගෙන ජීවිතයට උතුම්ම රැකවරණය සලසා ගන්න උතුම් බුදු සසුනක් මුණ ගැහිලා තියෙන වෙලාවක්. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ පරිදි අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරන්න මට කියන්න තිබෙන්නේ එච්චරයි. සියලු භවයේ නිදහස් වුණ මන් දැන් පිරිනුවන් පාන්ටයි යන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවසාන වචනේ. ඒ නිසා පින්නතුනි මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න දුර්ලභ වාසනාවක් මුණ ගැහුණ වෙලාවේ ඒ පිළිසරණ ලබා ගන්න ධම්ම තුල පිහිටා වාසය කරන්න පාපී ලාමක වූ දේවල් වලින් බැහැර වෙලා සිල් ගුණ ධම්මතු වාසය කරන්න අද මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු අප හැම දිනාටද එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 100 නිල්දණ්ඩා හීන්න වලපනේ ලිපිනේ පදිංචි පින්වත් ජයන්ති කෝට්ටගේ විශ්‍රාමික ගුරු මාතාව සහ එම පවුලේ සහෝදර සහෝදරයන් හැමදෙනා එකතු වෙලා. ඉතින් අද දවසේ මේ විදිහට ධර්ම දානමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් අප රැස් කළ සියලු පින් අනුමෝදන් වනු කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණය ආශිර්වාදයේ පින්වත් හැම දිනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලබත්වා. තිරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ගෞතම බුදු සසුනේ පරිපූර්ණ ලෙසින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම 2018 අගෝස්තු මාස 30 වන දින එනම් මීට වසර 4කට පෙර මියගිය කාන්ති කෝට්ටගේ සොහොයුරියට සහ මීට වසර 35කට පෙර මියගිය දාවින් අප්පුහාමි කෝට්ටගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරූ පින්නතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ පින්නතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. ඒ සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින රමලිකා රාජපක්ෂ දියෙන් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසද දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මැදිරිගිරියේ බාප්පාට සහ අම්පාර පදිංචි පොඩි නැන්දාටත් කාලිංග කුලවංශ මහතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් 2022 ජූලි මාස 16 වන දින උපන්දිනය සමරන නියුන් සොහොයුරුවන හමුදා සේවයේ නියුතු විකුම් ගීතාංජන කුලවංශ පුතුණුවන්ට සහ අධිකාරීගම ලංකා බැංකුවේ සේවයේ නියුතු විජිනි කල්හාරි කුලවංශ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ එම දෙදෙනාට වාසනාවන්ත යුග දිවියකට සෙත් පැතීම පිණිසත් ඒ වගේම 2022 ජූලි මාස 12 වන දින උපන්දිනයේ සමරන
විරංගි පූර්ණිමා සහ බිනදි පහන්යා දියණියන්ට සෙත් පැතීම පිණිසත් මයෝන් චන්දිව් චූටි පුතුට සහ ජූලි මාස 7 වන දින උපන්දිනය සමරන චූටි පුතුට සුදු පුතුටත් ඒ වගේම ජූනි මාස 20 වන දින උපන්දිනයේ සැමරු ලක්මාලි දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සලනි ඉමෙත්මා ජයමි දුලංජනා යන දියණියන්ටත් චතුරංග මදුක සහ එරංග යන පුතුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නම් සඳහන් කරන්නට යෙදුන හැම දෙනාගේ ඒ සියලු ධාර්මික බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තිරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ පින්නතුන්ගේ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දිනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නත් මේ සියලු පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් උදව්පකාර කළ පින්වත් හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරු උතුම් කලණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මහමෙවුනා වාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.